Sadhu, sadhu, sadhu. Namaskara veva buduruvanata samada budu himi saranayami. Namaskara veva damruvanata samada sadham saranayami. Namaskara veva sangharuvanata samada maha sangha saranayami. Namaskara veva tunuruvanata samada tisarana saranayami. Sadhu, sadhu, sadhu. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින බුදු ගුණ අනන්තයි සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ ඒ ජානක මහත්මයා, ඒ වගේම චතුරිකා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. ඉතින් අපි මේ වාසය කරන කාලේ පින්තුනේ මේ දවස්වල මිනිසුන්ට බොහෝ අපහසුතාන්, බොහෝ දුක් පීඩා තියෙන කාලයක්. ඉතින් අපි විශේෂයෙන් මේ කාලේ විශේෂයෙන්ම අපි සිහිපත් කරගන්න ඕනේ බුදුරජාන් වහන්සේගේ ධර්මය. දැන් භාග්‍යවතුන් වහන්සේ මේ සසර දුක ගැන දේශනා කළා. අපේ ජීවිතයේ යථාර්ථය අපිට පෙන්වලා දුන්නානේ. ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ අපි මේ මනුස්ස ලෝකේ ගත කරන කාලේ සමහරක් වෙලාවට අපිට සැප ලැබෙනවා. හොඳ දේවල් අහන්න ලැබෙනවා. සමහරක් වෙලාවට අපිට දුක හිතන දේවල් අහන්න ලැබෙනවා. ඉතින් අපි මේ දෙකේදී භාග්‍යවතුන් ශ්‍රාවකයා මොකද වෙන්නේ? අර හොඳ දේ සැප Tamanට එද්දී ඒකට ඇලෙන්න යන්නේ නැහැ. ඒකේ ආදීනව සිහි කරමින් වාසය කරනවා. ඒ වගේම තමන්ගේ ජීවිතේට දුක එනකොට ඒ දුකට යට වෙන්නේ නැහැ. ශෝක කරන්නේ නැහැ. ඇයි ඒකේ යථාර්ථය සිහි කරමින් දකිමින් වාසය කරනවා. එතකොට මේ දෙකේදී යාට යාගේ සිත යට වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි මේ භාග්‍යතුන් වහන්සේ ගැන ධර්මය ගැන ඉගෙන ගන්න ඕනේ. නැත්නම් අපි සාමාන්‍ය බලන්න මිනිස්සු ගොඩාක් වෙන්නේ අකුසලයට වැටෙන එක. දැන් සසර ගමනේ අපි ගොඩාක් දැන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ බොහෝ කාලයක් අපි මේ රාග දේශ මොහ පෝෂණය කළා. ඉතින් ඒ නිසා ඒවට තමයි අපේ සිත කැමති. ඒතර කවුරු හරි අපිට බැන්නොත් හරි දැන් කෙනෙක් වැරදියක් කරලා එයාට දොස් කිව්වම අපි සමහරක් විට ඒකට පක්ෂ වෙනවා. ඒතර අපිත් ඒකට අකුසල් එකතු කරගන්නවා. ඒතර මනාකොට මේ ධර්මයේ සිහි කරන්න දක්ෂ වෙන්නේ ඊටාම සුළු පිරිසක්. ඉතින් ඒ නිසා වෙනදටත් වඩා මේ කාලේ අපි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සිහි කරන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි මොකද වෙන්නේ? ගොඩාක් අපිටත් පීඩා විඳිනවා. ඉතින් අපි පීඩා විඳිද්දී අනිත් අයට ඒ පීඩා වලින් මුදවන්න බෑ. ඒ ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ තමන් ධර්මයේ හැසිරුණොත් ඒක තමන්ටත් යහපත්. ඒ වගේම අන් අයටත් ඒක යහපත්. ඉතින් එයාට ධර්මයේ හැසිරෙන්න නම් මේ ධර්මයයි මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයයි මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ නොකරපු ධර්මයයි කියලා දැනගන්න ඕනේ. ඉතින් ඒකට තථාගත ධර්මය අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් ලෝකයේ පින්තුණි ඒ බුදුරජාන් වහන්සේලා පහළ වීම ඒ බුදවරු ලෝකේ දකින්න ලැබෙන්නේ බොහෝම සුළු පිරිසකට. ඒ ධර්මය අහන්න ලැබෙන්නේ සුළු පිරිසකට. ඒ වගේ මේ
ඒ අහපු ධර්මය සිහි කරන්න පුරුදු කරන්න ලැබෙන්නේ සුළු පිරිසකට. ඒතකොට දැන් ධර්මයේ මේ සමාජයේ වෙනස්කම් ලෝකයේ තියෙන වෙනස්කම් එද්දී එයා තමන්ගේ ලෝකයට අනුව කටයුතු කරන්නේ නැහැ. එයා මොකද කරන්නේ? එයා ධර්මයේ සිහි කරමින් අර තමන්ට එන පීඩාව දුරු කරගන්න. එතකොට මේ පීඩාව දුරු කරගන්න නම් ඒ දුරු කරගන්න විදිය ඉගෙනගෙන තියෙන්න ඕනේ. දැන් අපි බලන්න දැන් මිනිස්සු ගැන අපිට මේ කාලවල ගොඩාක් අහන්න ලැබෙන්නේ නේද? මිනිස්සු ගොඩාක් පීඩාවෙන් දුකෙන් ඉන්නවා කියලා. ඒතර අපි ඒවා ඇහුවට පස්සේ අපිටත් ඒකට යට වෙනවා අපිනේ. එතකොට හරිනම් දැන් පීඩා විඳින කෙනෙක් සහ ඒ දිහා බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ දෙන්නටම මේ ධර්මය හමුනොත් එයා මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සිහි කරමින් අර සිත පීඩාවට ලක් කරගන්න නැතුව වාසය කරනවා. ඉතින් ඒ නිසා තමයි අපි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න ඕනේ. ඒතර බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා දේශනා කරන්නේ මේ ජීවිතයේ යථාර්ථය. ඒතර ගොඩාක් ප්‍රධාන දෙයක් තමයි ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා මේ ජීවිතයේ තියෙන යථාර්ථය. ඒ කියන්නේ දුක ගැන. දැන් අපිට දැන් මේ කාලේ මිනිස්සු ගොඩාක් දුක් විඳින්නේ හේතුව තමයි Tamanට ඕන විදිහට ඒ කටයුතු සිද්ධ වුනේ නැතු වුනාම. ඒ කියන්නේ Taman බලාපොරොත්තු වෙනවා. මේ දේ මේ විදිහට වෙන්න ඕනි කියලා නමුත් වෙන්නේ නැහැ. එතකොට එයාට දුක ඇති වෙනවා. ඒක මේ ලෝකේ ස්වභාවයක්. ඉතින් ඒක හඳුන ගන්න කෙනා මේ සිතේ ස්වභාවය හඳුන ගන්න කෙනා මේ දුකට හේතුව. එතකොට අපි තුල දැන් දුකක් ඇති වෙනවා නම් ඒකට හේතුවක් තියෙන්න ඕනේ. ඒ භාග්‍යවතුන් වහන්සේ හේතුවත් වදාලා. එතකොට අපි ඉගෙනගෙන තියෙන ධර්මයේ මොකද්ද දුකට හේතුව කියලා? ආසාව. නේ දැන් අපේ ඥාතියට කරදරයක් වුණොත් අපේ කෙනෙක්ට කරදරයක් වුණොත් අපි දුකටපත් වෙනවා. හැබැයි වෙන අපි දන්නේ නැති කෙනෙක්ගේ ඥාතියෙට එහෙම වුණා කියලා අපි දුකටපත් වෙන්නේ නැහැ. එතකොට ආසාව නිසා තමයි දුක හටගන්නේ. එතකොට ඒ වගේම ඒක දුකේ නැතිවීමක්. ඒ කියන්නේ මේ තණ්හාව නැති කිරීමක් තියෙනවා. එයා හිතන රටාව. ඒ කියන්නේ දුක ඇති වෙන විදිහට හිතන ක්‍රමයක් තියෙනවා. ඒ වගේම දුක නැති වෙන විදිහට හිතන ක්‍රමයක් තියෙනවා. ඒ වගේම ඒ නැති කරන ක්‍රමේ ඒ විදිහ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන කෙනෙක්ට තමයි දුක දුරු කරගන්න පුළුවන්. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ තමයි මේ ආර්ය සත්‍ය හොයාගත්තේ. දැන් ලෝකේ පින්තුන විවිධ ඇදහිම් තියෙනවානේ. දැන් භාග්‍යවතුන් වහන්සේ කාලෙත් මිනිස්සු තුල දෘෂ්ටි තිබුණා. දැන් අපි දන්නේ කීයක් දෘෂ්ටි තිබ්බා කියලාද? දෘෂ්ටි 62ක් තිබුණා භාග්‍යවතුන් වහන්සේ වැඩි ඉන්න කාලේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කරන්නේ නේ. එතකොට ඒ දෘෂ්ටි වලින් කෙනෙක්ට යහපත උදා වුණේ නැහැ. ඒවා හරි දේවල් නෙමෙයි වැරදි දේවල්. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ නිවැරදි දේ දේශනා කළා. හරි මාර්ගය දේශනා කළා. එතකොට මේ මුලින්ම මේ මාර්ගය හොයාගත්තේ කවුද? බුදුරජාන් වහන්සේ. ඒක ධර්මයේ තියෙන්නේ දැන් භාග්‍යවතුන් වහන්සේ ඥානං ඥානාති. එතකොට භාග්‍යවතුන් වහන්සේ දැනගත යුතු සියල්ල දැනගත්තා. දැන් යම් කෙනෙක් මේ ලෝකේ දැනගත යුතුව තිබෙනවා නම් යම් දෙයක් ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ දැනගත්තා. ඒ වගේම දැක්ක යුතු සියල්ල දැකගත්තා. ඒතර යමෙක් දකින්න ඕන දේ තියෙනවා නම් ඒ යමෙක්ගේ ඒ තමන්ගේ හැකියාවනෝ දැකිය යුතු දේවල් සියල්ල භාග්‍යවතුන් වහන්සේ දැකගත්තා. ඒතකොට ඒ නිසා භාග්‍යවතුන් වහන්සේට කියනවා චක්කු භූතෝ. ඒතර භාග්‍යවතුන් වහන්සේ මේ දහම් ඇසින් උපන් කෙනෙක්. ඒතකොට දැන් භාග්‍යවතුන් වහන්සේ ධර්මයෙන් ඉපදුණු කෙනෙක්. ඒ වගේම ඥාන භූතෝ ඥාණයෙන් උපන් කෙනෙක්. වත්තා පවත්තා ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ කිව යුතු දේ
මැනවින් කියන කෙනෙක්. ඒතර යමක් කිව යුතු නම් ඒක මැනවින් කියන්න දක්ෂයි භාග්‍යතුන් වහන්සේ. ඒ වගේම ධර්මයේ පෙන්වන්න දක්ෂයි. ඒතර ওই විදිහට කියන්න පුළුවන් කාටද? බුදුරජාණන් වහන්සේට තමයි කියන්න පුළුවන් මනාකොට ඒ දැක්ක යුතු දේ සියල්ල දකින්නවා කියලා. ඒතර දැන් අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ ওই විදිහේ ධර්මය, ඒ කියන්නේ ධර්මයෙන් ඉපදුණු ධර්මයේ අවබෝධ කළ පරිපූර්ණව ධර්මය ගැන වැටහීමක් තියෙන කෙනෙක්. ඒතර දැන් බලන්න දැන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ දැන් නියඟ තිබුණානේ. දැන් වේරංජරානුවර භාග්‍යතුන් වහන්සේට වස් වලට ආරාධනා කරානේ. එතකොට හැබැයි මේ බ්‍රාහ්මණයට ඒක අමතක වුණා. ඉතින් හරියට දාණය ලැබුණේ නැහැ. එතකොට නියං කාල තිබුණා. හැබැයි භාග්‍යතුන් වහන්සේ ඒ කාලවල භාග්‍යතුන් වහන්සේවත් ඒ රහතන් වහන්සේලාවත් ඒවට කම්පා වුණේ නැහැ. මේ වාසය කළා. දාන ටික හරියට ලැබුණේ නැහැ. ඒතකොට එහෙම වුණේ කොහොමද? ඒ භාග්‍යතුන් වහන්සේට මේ ලෝකේ වැටහීමක් තියෙනවා. ඒ ධර්මයේ භාග්‍යතුන් වහන්සේට අවබෝධ වෙලා තියෙනවා. ඒතකොට ශ්‍රාවකයෝ බලන්නේ ධර්ම මාර්ගයේ ගියපු කෙනත් ඒවට යට වෙන්නේ නැතුව වාසය කළා. එතකොට දැන් අපි අද මේ ඉගෙන ගන්නේ භාග්‍යතුන් වහන්සේගේ ගුණ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ ගුණ සඳහන් වෙන සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍ර දේශනාවේ නම සම්බුද්ධ සූත්‍රය. ඒ භාග්‍යතුන් වහන්සේගේ සම්බුද්ධත්වය ගැන වදාළ දේශනය. දැන් අපි දන්නවනේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. අපි භාග්‍යතුන් වහන්සේට කියනවා අරහන් කියලානේ. දැන් රහතන් වහන්සේලාටත් අපි රහත් කියන්නේ අරහත්ත්වයට පත් වෙච්ච නිසා. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයෝ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව වදාළේ සවැත් නුවරදී. බලන්න භාග්‍යතුන් වහන්සේ වදාන්න මහණනි මේ තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ රූපය පිළිබඳ කරකිරිලා. ඒ ඇල්ම දුරු කරලා ඒ ඇල්ම නිරුද්ධ කරලා රූපයට නොමෙදී වාසය කරනවා. දැන් බලන්න මේ ධර්මයේ දැන් අපි දැන් ජාතක කතාවල ඉගෙන ගන්නවා පින්නතුනි. ඒ බෝසතාණන් වහන්සේට මහා නුවණක් තිබුණා. ඒ පෙර ජීවිතවල. එතකොට හැබැයි ඒ ජීවිතවල ඒ බෝසතාණන් වහන්සේ අවබෝධ කරේ නැහැ පරිපූර්ණ වශයෙන් මේ රූපයේ ස්වභාවය. ඒතර දැන් බලන්න අපි දැන් බුද්ධත්වයට පත් වෙච්ච ඒ භාග්‍යතුන් වහන්සේ මේ රූපය ගැන දේශනා කරනවා. විස්තර කර කර පෙන්නනවා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව කෙනෙක්ට අහන්න ලැබෙන්නේ නැහැ. දැන් හිතමු භාග්‍යතුන් වහන්සේ නැති කාලෙක අපි ඉපදුනා කියලා. ඉතින් ඒ කාලේ පුළුවන් ද අපිට විස්තර වශයෙන් රූපය ගැන කියන්න. දැන් අපින් රූපය ගැන ඇහුවොත් අපි මොකද කියන්නේ? ඒ රූපය ගැන භාග්‍යතුන් වහන්සේ වදාළ දේ කියනව නේද? ඒ රූපය කිව්වම අපි කියනවා රූපේ තියෙනවා අතීත, අනාගත, වර්තමාන. එතකොට අභ්‍යන්තර, බාහිර නේද? එතකොට ඕලාරික, සියුම්, දුර ළඟ, හීන ප්‍රනීත වගේ ওই විදිහට රූපයේ තියෙන තැන් ඒතර භාග්‍යතුන් වහන්සේ තමයි ඒක දේශනා කළේ. ඒතර අපි දන්නවා මේ රූපය අභ්‍යන්තරව තියෙනවා, බාහිරව තියෙනවා. ඒතර ওই සියලු රූප අපි දන්නේ මොකක් කියලාද? ඒවා නිට්ටයයි කියලාද අනිත්‍යයි කියලාද? අනිත්‍යයි කියලා අපි දන්නේ. ඒතර ධර්මයේ නේද ඒක ඉගෙන ගන්න ලැබෙන්නේ අපිට. අනිත්‍යයි, දුකයි, වෙනස් වෙනවා. ඒ නිසා මේක මම කියලා ගන්න හොඳ නෑ කියලා ධර්මයේ දේශනා කරනවා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේගෙන් තොරව අපිට දැනගන්න ක්‍රමයක් නෑ. රූපය ගැන. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ රූපය පරිපූර්ණ වශයෙන් තමන්ගේ නුවණින් අවබෝධ කළා. ඒ අවබෝධ කළ රූපය කෙරෙහි ඇලුනේ නැහැ. ඇයි ඇලුන්නේ නැත්තේ? ඒ රූපයේ ස්වභාවය දැක්ක නිසා. දැන් අපි රූපය ගැන ඉගෙන ගන්නවනේ රූපය අනිත්‍යයි. ඒ අනිත්‍ය නිසා මොකද වෙන්නේ? වෙනස් වෙනවා. තමන්ගේ වසඟේ පවත්වන්න බෑ. දැන් බලන්න ලෝකයේ දැන් මේ තියෙන වාතාවරණේ කොරෝනා. දැන් අපිට පුළුවන් වෙනස් කරන්න. හේතුව තමයි තමන්ගේ වසඟේ පවත්වන්න බෑ ඒවා. නමුත් මිනිසුන්ට ඕනේ මොකක් කරන්නද? තමන්ගේ වසඟේ තියාගන්න.
එතනම අවිද්‍යාව. ඒතර ලෝකේ දැකපු අය කියන දේ වෙනස් එකක්. මේ සාමාන්‍ය මිනිස්සු කරන එක වෙනස් එකක්. ඒතර බලන්න භාග්‍යවතුන් වහන්සේ වදාන්න මේ තථාගතයන් වහන්සේ රූපය පිළිබඳව කලකිරිලා, එහි ඇල්ම දුරු කරලා, එහි ඇල්ම නිරුද්ධ කරලා රූපයට නොබෙදී රූපේ නිදහස් වුණා. ඒතර දැන් අපි තුල රූපයක් තියෙනවා. ඒතර අපේ කර්මයට අනුව ඊළඟ ජීවිතේ රූපයක් ලැබෙනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේට ඊළඟ ජීවිතේ ලැබෙන රූපේ ප්‍රහාණයි. ඒ කියන්නේ නිරුද්ධයි. නැවත රූපයක් හදලා දෙන ස්වභාවය නිරුද්ධ කළා. ඒ කොහොමද නිරුද්ධ කළේ? අවබෝධ කරලා. එතකොට ඇල්ම නැතුණාම ඒ කෙරෙහි සිත පීඩන්නේ නැතුව යනවා. ඉතින් මේක සිද්ධ කළේ කොහෙදද? භාග්‍යවතුන් වහන්සේ බෝධි මූලයේ තමයි මේක කළේ. මානසික බලයක. මනස Tamanට ඕන විදියට හරවන්න දක්ෂ වුණා. ඊට පස්සේ තමයි නුවණින් අවබෝධ කළා මේ රූපය ගැන. ඉතින් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේට කියනවා සම්මා සම්බුද්ධයි. මේ රූපය මනාකොට පරිපූර්ණ වශයෙන් ගුරුවරයෙක් නැතුව අවබෝධ කළා. ඒ නිසා සම්මා සම්බුද්ධයි. මහන්නේ මේ භික්ෂුවක් ඉන්නවා. රහතන් වහන්සේලා මේ විශේෂයෙන් මේ දේශනාව කියන්නේ ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේත් මේ රූපය කෙරෙහි කලකිරිලා එහි ඇල්ම දුරු කරලා එහි ඇල්ම නිරුද්ධ කරලා රූපයට නොමෙදී රූපේ නිදහස් වෙනවා. එයාට කියනවා පඤ්ඤා විමුක්ත ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ. ඊට බලන්න භාග්‍යවතුන් වහන්සේ කරපු දෙයම නේද ශ්‍රාවකයාත් කළේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාන්න ඒ වගේම රූපය විතරන්නේ වේදනාව. වේදනාව භාග්‍යවතුන් වහන්සේ මොකද කළේ? ඒ වේදනාව පිළිබඳ කලකිරිලා ඒ ඇල්ම දුරු කරලා ඒ ඇල්ම නිරුද්ධ කළා ඒට නොබෙදී රූපයෙන් නිදහස් වුණා. ඒ වගේම ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ රූපේ කලකිරිලා රූපයට බැඳෙන්නේ නැතුව රූපයෙන් නිදහස් වුණා. එතකොට විදීමෙන් ඒ වගේ විඳීමිනුත් ඒ රහතන් වහන්සේලා නිදහස් වුණා. ඒ කියන්නේ රූපේ විඳීම කෙරෙහි කලකිරිලා විඳීමට ඇලෙන්නේ නැතුව ඒ විඳීමෙන් නිදහස් වුණා. ඒ වගේම සංඥාව, සංකාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයෙන්ම සිත නිදහස් කරගත්ත භාග්‍යතුන් වහන්සේ. ඒ වගේම රහතන් වහන්සේලාත් එහෙමයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ ආනෝ මහණී දැන් ඔතන තථාගතයන් වහන්සේගේ මේ ප්‍රඥා විමුක්ත භික්ෂුවගේ තියෙන විශේෂය මොකද්ද? වෙනස මොකද්ද? එහෙනම් දෙන්නම දැන් මේ රූපය අවබෝධ කළානේ. ඒ කෙරෙහි කලකිරිලා එහි නිදහස් වුණා. ඉතින් මේ භාග්‍යතුන් වහන්සේත් මේ ශ්‍රාවකයාත් තියෙන අතර තියෙන වෙනස මොකද්ද? දැන් සමහරක් විට අපි දන්නවනේ දැන් අපි භාග්‍යතුන් වහන්සේ අරහන් කියනවා. දැන් රහතන් වහන්සේලාත් අරහත්ත්වයට පත් වුණු අය. එතකොට මොකද්ද තියෙන වෙනස? ඉතින් එහෙම ඇහුවම දැන් භික්ෂුන් වහන්සේලා කියන්න ගියේ නෑ මොකද නේද? දැන් සාමාන්‍ය අදහසක් කියන්න පුළුවන්නේ. නමුත් මේ එතන හිටපු භික්ෂුන් වහන්සේලා එක කියන්න ගියේ නෑ. ඉතින් මොකද කිව්වේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ වණහයි භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙන තියෙන්නේ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන කරගෙනයි මේ ධර්මයේ තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි. ස්වාමීනි සැබවින්ම ඔය වදාළ කරුණේ අර්ථය භාග්‍යතුන් වහන්සේටම වැටෙනසේක්වා. භික්ෂුන් වහන්සේලා ඒ භාග්‍යතුන් වහන්සේට වැටෙන දේ මතකයේ රඳවා ගන්නම් කියලා ඒ භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කළා. ඉතින් ඒ වෙලාවේ දැන් මේ භික්ෂුන් වහන්සේලා කිව්වේ භාග්‍යතුන් වහන්සේ තමයි මේ ධර්මයේ දන්න කෙනා. ඒ භාග්‍යතුන් වහන්සේ මුල් වෙලා තමයි මේ ධර්මයේ තියෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ යමක් වදාරනවාද අන්න ඒක තමයි භික්ෂුන් වහන්සේලා මතක තියාගෙන ඉන්නේ කියලා. ඒතර භාග්‍යතුන් වහන්සේ වදාරනවා එතකොට මොකද්ද තියෙන වෙනස? දැන් රූපය කෙරෙහි අර විදියට කලකිරිලා රූපේට ඇලෙන්නේ නැතුව රූපයෙන් නිදහස් වෙනවා තථාගතයන් වහන්සේත්. ඒ රහතන් වහන්සේලාත් එහෙමයි. ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේලා කියන්නේ ප්‍රඥාව ප්‍රබලයි.
දැන් අපි අහලා තියෙනවා රාතන් වහන්සේලා කොටස් දෙකක් ඉන්නවා නේද? අනිත් රාතන් වහන්සේලාට කියන්නේ උබතෝ භාග විමුක්ත. එතකොට ඒ රාතන් වහන්සේලාත් සමත විදර්ශනා කියන දෙකෙන්ම දැන් රාතන් වහන්සේ නමක් වෙන්න ওই දෙකම තියෙන්න ඕනේ. හැබැයි ප්‍රඥා විමුක්ත රාතන් වහන්සේගේ ප්‍රඥාව කියන එක බලවත්. ඒකෙන් දැන් මේ විදර්ශනාවනි භාග්‍යවතුන් වහන්සේ වදාළේ නේ. රූපය කෙරෙහි මේ නිදහස් වෙනවා. ඒතකොට විදර්ශනා පැත්ත තමයි කිව්වේ. ඒතර භාග්‍යවතුන් වහන්සේ වදාරන මොකද්ද වෙනස? තථාගතෝ භික්ඛවේ සම්මා සම්බුද්ධෝ අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේත. ඒතර තථාගත අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ තමයි මේ නූපන් නිවන් මඟ උපදවන කෙනා. එතකොට මේ ලෝකේ නූපන් නිවන් මඟ ඉපදුවේ කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි ලෝකේ මේ සොයාගත්ත නැති නිවන් මඟ පෙන්වුවේ. ඒතර ශ්‍රාවකයෝ කියන්නේ ඒ පෙන්නපු නිවන් මගේ ගමන් කරන අය. ඕක තමයි වෙනස. එතකොට භාග්‍යවතුන් වහන්සේ දැන් පළවෙනි එක වදාලේ මේ භාග්‍යවතුන් වහන්සේ නූපන් නිවන් මඟ උපදවනසේක. අනුප්පන්නස මග්ගස උප්පාදේතා. ඒතර නූපන් නිවන් මඟ තථාගතයන් වහන්සේ උපදවන කෙනා. ඒ වගේම අසංජාතස්ස මග්ගස්ස සංජනේතා. නොපවසන ලද හට නොගත් නිවන් මඟ හට ගන්වන කෙනා. එතකොට මේ නිවන් මඟ ඉපදුනේ කාගෙන්ද? ඉපැද්දුවේ බුදුරජාණන් වහන්සේ. ඒතර ඒක තමයි පළවෙනි එක මොකද්ද? හට නොගත් නිවන් මඟ හට ගන්වන කෙනා. ඒ වගේම නොපවසන ලද නිවන් මඟ පවසන කෙනා. ඉතින් ලෝකයේ දැන් නිවන කියන එක ගැන දේශනා කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ තමයි නිවන ගැන ප්‍රකාශ කළේ. එතකොට නිවන් මඟ ගැන දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ නූපන් නිවන් මඟ උපදවන කෙනා කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ වගේම අසංජාතස්ස මග්ගස්ස සංජනේතා. නොපවසන ලද නිවන් මඟ පවසන කෙනා. අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා. ඒ වගේම නිවන් මඟ ගැන හිතා හොඳින් දන්නේ භාග්‍යතුන් වහන්සේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට වදාරනවා මග්ගඤ්ඤු මග්ගවිදෝ මග්ගකෝවිදෝ. මාර්ගය ගැන මනවින් දන්න කෙනා. ඒ වගේම නිවන් මඟ පිළිබඳව අතිශයින්ම දක්ෂ කෙනා. ඒ වගේම නිවන් මඟ ප්‍රකට කරන කෙනා. ඒතර මග්ගඤ්ඤු කියන්නේ මාර්ගය හොඳින් දන්නවා. ඒ වගේම මග්ගවිදෝ මාර්ගය ගැන මනා අවබෝධයක් වැටහීමක් තියෙනවා. මග්ගකෝවිදෝ ඒ වගේ මාර්ගය පෙන්වන්න දක්ෂයි. ඒතර ශ්‍රාවකයා මොකද කරන්නේ? මේ නිවන් මඟ අනුව පසුපසින් තමයි ශ්‍රාවකයා යන්නේ. ඒතර ඕක තමයි වෙනස බුදුජාන් වහන්සේගෙත් රාහතන් වහන්සේ කියන්නේ ප්‍රඥා විමුක්ත රාහතන් වහන්සේලාගේ. ඒතර රාහතන් වහන්සේලා බිහි වෙන්නේ ධර්මයේ. නේ දැන් අපි ධර්මයේදී භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ රාහතන් වහන්සේලා කියන්නේ මේ භාග්‍යවතුන් වහන්සේගේ හද මඩලින් උපන් අය. බිහි වෙච්ච අය. එතකොට මේ ධර්මයෙන් තමයි ඉපදින්නේ. එතකොට මේ ධර්මය ඉපදුනේ කා තුළද? මුලින්ම බුදුරජාණන් වහන්සේ තුළ. එතකොට ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ නූපන් නිවන් මඟ උපදවන කෙනා. ඒතර අපි මේ මතක තියාගන්න නැත්නම් අපි සාමාන්‍ය දැන් ලෝකේ අහන්න පුළුවන් නේ දැන් භාග්‍යවතුන් වහන්සේත් අරහත්. මේ ශ්‍රාවකයෝත් අරහත්. මොකද තියෙන වෙනස? ඒතර අපි පැහැදිලිව දැන් අපිට පුළුවන් විදිහට අපි නම් කියන්නේ කොහමද? මේ භාග්‍යවතුන් වහන්සේ තමයි මේක මුලින්ම අවබෝධ කළේ කියලා. ශ්‍රාවකයෝ කියන්නේ ඊට අනුව ගමන් කළා ඒ අවබෝධයට පත් වෙච්ච අය කියලා. ඒතර හරියට කියනවා නම් කොහොමද කියන්න ඕනේ? භාග්‍යවතුන් වහන්සේ තමයි නූපන් නිවන් මඟ උපදවන්නේ.
ඒතර ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක කිසිවෙක් විසින් නොපවසන ලද නිවන් මඟ පවසන කෙනා. ඒ වගේම නිවන් මඟ ගැන හොඳින් දන්න කෙනා. එතකොට ওই විදිහට අපි භාග්‍යවතුන් වහන්සේගේ එතකොට අපි දැනගෙන ඉන්න ඕනි භාග්‍යවතුන් වහන්සේ කවුද ශ්‍රාවකයෝ කවුද කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාළේ එතකොට භාග්‍යවතුන් වහන්සේ තමයි මේ නූපන් නිවන් මඟ උපදවන කෙනා. එතකොට කවුරුත් පවසපු නැති නිවන් මඟ පවසන කෙනා. ඒ වගේම නිවන් මඟ මනමින් ප්‍රකට කරවන කෙනා. ඒ වගේම නිවන් මඟ පිළිබඳ අතිශය දක්ෂයි. එතකොට ඔය කරුණු පහක් තියෙනවා. පළවෙනි එක මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ නූපන් නිවන් මඟ උපදවන කෙනා. ඒ වගේම ඊළඟ එක තමයි හට නොගත් නිවන් මඟ හට ගන්වන කෙනා. ඒ වගේම කිසිවෙක් විසින් නොපවසන ලද නිවන් මඟ පවසන කෙනා. ගාවට මග්ගඤ්ඤු මාර්ගය ගැන දන්න කෙනා. මග්ගවිදෝ. ඒ වගේම නිවන් මඟ ප්‍රකටව කරවන කෙනා මග්ගකෝවිදෝ. ඒ වගේම නිවන් මඟ පිළිබඳ දක්ෂ කෙනා. ඒ ශ්‍රාවකයෝ මොකද කරන්නේ? ඒ භාග්‍යවතුන් වහන්සේ පැවසපු නිවන් මගේ ගමන් කරලා අරහත්ත්වයට පත් වෙච්ච අය. ඒතර ඕක තමයි වෙනස. ඒතර තථාගතයන් වහන්සේ කියන්නේ ලෝකේ මේ කවදාවත් හට නොගත් ඒ නිවන් මඟ හට ගැන්නුවා. ඒ වගේම නූපන් නිවන් මඟ ඉපැදුවා. ඒ වගේ මාර්ගය ගැන සම්පූර්ණ දක්ෂයි. මාර්ගය ගැන මනා අවබෝධයක් තියෙනවා. ශ්‍රාවකයෝ මොකද කරන්නේ? ඒ නිවන් මඟ අනුව පසුපස යමින් වාසය කරනවා. ඒතර ඕක තමයි මේ භාග්‍යතුන් වහන්සේත් මේ ප්‍රඥා විමුක්ත ශ්‍රාවකයන් අතර තියෙන වෙනස. ඒතර දැන් අපි සරණ ගිය බුදුරජාන් වහන්සේ කියන්නේ ලෝකේ දැන් තියෙන මේ ධර්මය පරිපූර්ණ අවබෝධ කරලා අනිත් අයට දේශනා කළා. ශ්‍රාවකයෝ කියන්නේ ඊට අනුව ගමන් කරනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාළනවා නගර සූත්‍රයේ නගර මේ ලෝකයේ ඒ රජවරු පහළ වෙලා ඒ තමන්ගේ විජිතය ඒ පාලනය කළා ඒ රජවරු මිය යනවා. ඊට පස්සේ කාලයක් ගියාම මොකද වෙන්නේ? මේ මාලිගා ඒ ඔක්කොම වැහිලා යනවා පස් වලින්. ඉතින් කෙනෙක් ඇවිල්ලා ලෝකේ කෙනෙක් පහළ වෙලා මේ අර නගරය පිරිසිදු කළා ආයේ ඉදි කරනවා. හැබැයි අර තිබ්බ නගරෙම තමයි අර පස් අයින් කළා මතු කළේ. ඉතින් ඒ වගේ තමයි බුදුරජාන් වහන්සේලා අර පෙර බුදුවරු අවබෝධ කරපු ඒ ධර්මයේ තමයි රහතන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේත් අවබෝධ කරන්නේ. පෙන්නන්නේ. ඒතර දැන් ධර්මයේ තියෙනවනේ සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක් ප්‍රදාන වීරිය, ඒ වගේ පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒතකොට මේ ධර්මයන් මේ බුදුවරු හැම බුදුරජාන් වහන්සේ නමක්ම දේශනා කළා. එතකොට දැන් අපගේ භාග්‍යවතුන් වහන්සේත් ওই ධර්මයන් දේශනා කළා. දැන් අපි දැන් මේ ඉගෙන ගත්තේ දැන් මේක ප්‍රධාන වශයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ පංච උපාදානස්කන්ධය රූපය. ඒක පළවෙනි කොටස මොකද්ද? ඒ පළවෙනි එක තමයි රූපය. ඒතර භාග්‍යවතුන් වහන්සේ රූපය කෙරෙහි කලකිරිලා ඒට නොබැඳී එයින් නිදහස් වුණා. ඒතර ශ්‍රාවකයෝ ඒ කියන්නේ ප්‍රඥා විමුක්ත ශ්‍රාවකයෝත් මේ රූපේ ඒ විදිහටම අවබෝධ කරනවා. ඒ විදිහම රූපය කෙරෙහි ආසාව දුරු කරලා රූපේ නිදහස් වෙනවා. අරහත්ත්වේ සාක්ෂාත් කරනවා. එතකොට වෙනස උනේ භාග්‍යවතුන් වහන්සේ තමයි මුලින්ම මේක හොයාගත්තේ. ඒතර මේක මතු කරලා පෙන්වුවේ කවුද? භාග්‍යවතුන් වහන්සේ. ශ්‍රාවකයෝ මොකද කරන්නේ? ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වපු දේ ඒ විදිහටම දකිනවා. දැන් අපි බලන්න දැන් ධර්මයේ දැන් භාග්‍යවතුන් වහන්සේ ධර්මය අහන්න ලැබුණාම අපි මොකද කරේ? අපි ඉස්සෙල්ලාම අපේ හිත පැහැදුනානේ. මේක හරි, මේ භාග්‍යවතුන් වහන්සේ වදාළන දේ හරි කියලා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අපිට පුරුදු කරන්න දේවල් තියෙනවනේ. දැන් හැමදේම දැන් මනුස්ස ලෝකේ ඉන්න දැන් ගිහි ගෙදර වාසය කරන කෙනාට
පුරුදු කරන්න කියලා යමක් දේශනා කරානේ. එතකොට ඒක හැමෝටම එක විදිහට පුළුවන්ද? දැන් මේ පින්තුන්ට අහන්න ලැබෙනවා භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු ධර්මයක්. එතකොට හැමෝටම එක විදිහට පුරුදු කරගන්න බෑ. එතකොට Tamanට පුළුවන් කොටස Tamanට තියෙන ශ්‍රද්ධාවට එයා පුරුදු කරගන්න. එතකොට Tamanට බැරි කොටස Taman පුරුදු කරගන්නේ නැහැ. එතකොට මේ ධර්මයේ මුලින්ම වෙන්නේ පැහැදිලා එයා ධර්මයේ ඊගාවට එන්නේ ධර්මයේ පුරුදු කරගන්න. දැන් අපි සිල් ගැන ඉගෙනගෙන ඒ සීලයේ සමාදන් වෙලා රකින්න. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ විදියට භාවනා දියුණු කරගන්න මානසික ගන්න. ඒකට හැමෝටම එක විදියට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ තමන්ගේ නුවණට අනුව තමන්ට තියෙන හැකියාවට අනුව තමයි ධර්මයේ හැසිරෙන්නේ. ඉතින් ඒක එහිදී කෙනෙක් ශ්‍රාවකෙක් වශයෙන් දැනගත යුතුයි මේ ධර්මයේ බුදු කෙනෙක් වදාරන මේ ධර්මයේ ස්වභාවය. නේද? නැත්තම් එයාට දැන් මේ ලැබිච්ච ධර්මය අහන්න ලැබිච්ච එක එයා ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ නැහැ. එයා මේම ධර්මයේ ගැන උනන්දු වෙන්නේ නැහැ. ඉගෙන ගන්න ඕනේ කියලා හිත යොමු කරන්නේ නැහැ. එතකොට දැන් අපි නැවත මේ ධර්මය අහන්න ඕනේ ඇයි? ඒ ධර්මය අපිට වැටහෙනකම් මේ ධර්මය අපි ඉගෙන ගන්න ඕනේ. අවබෝධ වෙනකම්. ඉතින් ඒකට Tamanට ප්‍රතිපදාවක් Taman විසින් සකස් කර ගන්න ඕනේ. ඉතින් ඒකට තමයි අපි දැන් මේ භාග්‍යතුන් වහන්සේ ගැන ඉගෙන ගන්නෙ. ඉතින් අපිට මේ හිත පැහැදුනොත් පොඩ්ඩක් හරි ඉතින් ඒක Tamanට යහපත පිණිස පවතී. නැත්නම් ඒක Tamanට යහපත පිණිස උපකාර වෙන්නේ නැහැ. මේ ධර්මයේ ලැබිච්ච වෙලාවේදී ඒ ධර්මයේ සිහි කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. පුරුදු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඉතින් ඒකට භාග්‍යවතුන් වහන්සේ දැන් බලන්න මේ ශ්‍රාවකයෝ දැන් භාග්‍යවතුන් වහන්සේ මේ අභ්‍යන්තරය ගැන දේශනා කරනවන්නේ නේද? රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන. ඒතකොට මේ අභ්‍යන්තරේ තියෙන දේවල් දැන් අපිට රූපය නම් ප්‍රකටයි. නේද? විඳීම අපිට ප්‍රකට නැහැ. අපි දැන් හිත යොමු කරොත් මිසක් අපිට සැප විඳීම, දුක් විඳීම, සැප දුක් රහිත විඳීම හොයාගන්න බෑ. අපි හිත යොමු කරොත් තමයි ඒක අපිට තේරෙන්නේ නේද? දැන් අපි තුම අපේ ඥාතියෙක් ළඟම නැති වෙනවා. ඒකට අපි තේරෙන අපි ඒකට දුක අපිට තුල හටගත්තා කියලා. සමහරක් විට මේ දුක මේ නැති වෙනකන් අපි මොකද වෙන්නේ? ඒකේ හිත ඉන්නවනේ. ඒ දක්ෂ කෙනා ධර්මයේ දක්ෂ කෙනා මොකද කරන්නේ? ඒක හඳුන ගන්නවා. හඳුනගෙන මොකද කරන්නේ? ඒකේ යථාර්ථය සිහි කරන්න පුරුදු වෙනවා. එහෙම නැතුව දැන් කෙනෙක් මොකද වෙන්නේ? සාමාන්‍ය ලෝකයේ ගමන් කරන්නේ එයාට දුකම ඒක එයා වැළඳ ගන්න. ඒකෙම සිත පවත්නවා. ඒකෙන් නිදහස් වෙන ක්‍රමය එයා දන්නේ නැහැ. සමහරට දැකන ගත්තත් ඒක මේ නිදහස් වෙන්න බෑ. ඒතකොට දැන් භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ රූපය පරිපූර්ණ දැකපු කෙනෙක්. ඒතකොට ආයෙත් ඒ රූපය කෙරෙහි ඇල්ම ඇති වෙනවා කියන එක වෙන්නේ නැහැ. ඉතින් ධර්මයේ තියෙන භාග්‍යතුන් වහන්සේ දැන් මේ දුක අවසන් කළා. නැවත දුක හටගන්නේ. හේතුව තමයි දුක හටගන්නේ හේතුව නිරුද්ධ කළා. නැති කළා. හරියට මේ තල් ගහක් කැඩුනට පස්සේ නැවත ඒක ලියලන්නේ නැහැ. හටගන්නේ නැහැ. ඉතින් ඒ විදිහට තමයි භාග්‍යවතුන් වහන්සේ මේ පරිපූර්ණයෙන් මේ රූපය අවබෝධ කළා. විඳීම, ඒතර සංඥාව, දැන් මේවා ධර්මයෙන් තොරව අපිට මේක හිතා ගන්නත් අමාරුයි නේ. දැන් සංඥාව කිව්වම දැන් අපි ධර්මයේ අපි සිංහලින් ඉගෙන ගන්නේ සංඥාව කියන්නේ මොකද්ද? හඳුන ගන්න දේ. ඒතර හඳුන ගන්න දේ ගැන භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළා. දැන් තියෙනවනේ එක තැනක තියෙනවා භාග්‍යවතුන් වහන්සේට තියෙන මේ ආචාර්ය අద్භූත කාරණයක් තමයි භාග්‍යවතුන් වහන්සේ වදාරන මේ විඳීම. භාග්‍යවතුන් වහන්සේ විඳීම හටගන්නේ දැනගෙනමයි කියන. පවතින්නේ දැනගෙනමයි, නැති වෙන්නේ දැනගෙනමයි. ඒ සංඥාවත් ඒ වගේ. ඒ භාග්‍යවතුන් වහන්සේ සංඥාව හටගන්නවා දන්නවා. පවතිනවා දන්නවා, නැති වෙනවා දන්නවා. ඒතර කොහොම නුවණක් තියෙන්න ඕනේද නේ කෙනෙක්ට එහෙම දකින්න. දැන් සාමාන්‍ය දැන් අපිට දැන් රූපේවත් අපිට හිතා ගන්න බෑනේ නේ. එතකොට එතකොට අභ්‍යන්තරයේ තියෙන දේවල් ගැන කවර කතාවද? එතකොට අභ්‍යන්තරයේ මේ තියෙන මේ වැඩ කරන විදිය තථාගතයන් වහන්සේ දැක්කා. මේකනේ අර එක තැනක තියෙනවා නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජතුමාට කියනවනේ මේ භාග්‍යවතුන් වහන්සේ මේ රූපය, විඳීම, සංඥාව, සංකාර, විඥාන කියන ඒවා මේව දේශනා කළා.
හැබැයි මේවා තියෙන්නේ එකට කියනවා. මේවා පෙන්වන්න වෙනම පෙන්වන්න සෑහෙන නුවණක් කෙනෙක්ට තියෙන්න ඕනේ කියනවා. දැන් අපි ජාතක කතාවල ඉගෙන ගන්නවා. ජාතක කතාවල මේ රූපේ විස්තර වශයෙන් අපිට ඉගෙන ගන්න ලැබෙනවද? ඒ කියන්නේ බෝසතාණන් වහන්සේගේ අවබෝධයට ඒක අහුවෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක්ගේ අවබෝධයක. ඒතර දැන් කෙනෙක්ට බලන්න ලාභය දැන් බුදු කෙනෙක් වදාරන මේ රූපය ගැන අහන්න ලැබෙන ශ්‍රාවකයට. මේ රූපය මෙහිමයි, රූපය පවතින්නේ මෙහිමයි, රූපයේ ස්වභාවය මෙහිමයි කියලා අහන්න ලැබෙනවා. ඉතින් ඒක ලෝකේ මේ ඊටාම දුර්ලභ ලැබෙන දෙයක්. සංඥාවත් ඒ වගේ. දැන් අපේ නුවණින් අපිට තේරෙනවද මේක සංඥාව කියලා කියන්නේ? දැන් අපේ අභ්‍යන්තර මේ තියෙන සංඥාව මේ සංඥාව මේ අපේ මේ හටගන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියලා අපේ අවබෝධයෙන් කෙනෙක්ට තේරෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ තමයි ඒක අවබෝධ කළේ. ඒතර ඒක අර නාගසේන මහරහතන් වහන්සේ කියන්නේ මේ හරියට මේ මහමෝදේ ජලය අරගෙන කෙනෙක් කියනවා මේ ගංගා නම් ගඟේ ජලය මේ යමුනා ගඟේ ජලය ඔය විදිහට මේ ගංගාවල ජලය වෙන් කර පෙන්නනවා වගේ කියනවා අර වතුර ටිකක් අරගෙන. ඒක පුළුවන් ද කෙනෙක්ට කරන්න? කෙනෙක්ට කරන්න අමාරු දෙයක්. කරන්න බෑ ඒක. ඉතින් ඒ වගේ දෙයක් තමයි කියන භාග්‍යවතුන් වහන්සේ කළේ. මේ එකට පවතින මේ ධර්මයන් ජීවිතේ වෙන් කරලා පෙන්නනවා. දැන් කෙනෙක්ට ඔය ටිකත් ඇතිනේ පහදින්නනේ. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන මේ භාග්‍යවතුන් වහන්සේ තුළ තියෙන අවබෝධය. ඒ අවබෝධය අනිත් අයට කියනවා. මේම රූපය හටගන්නේ මෙහෙමයි. රූපය කියන්නේ මේකයි. හටගන්නේ මෙහෙමයි. නැති වෙන්නේ මෙහෙමයි. ඒතර විඳීම කියන්නේ මේකයි. විඳීම හටගන්නේ මෙහෙමයි. විඳීම නැති වෙන්නේ මෙහෙමයි. ඒතර සංඥාව මේ කියන්නේ මේකයි. සංඥාව හටගන්නේ මෙහෙමයි. සංඥාව නැති වෙන්නේ මෙහෙමයි. ඒතර සංකාර කියන්නේ මේකයි. සංකාර හටගන්නේ මෙහෙමයි. නැති වෙන්නේ මෙහෙමයි. එතකොට විඥාණය කියන්නේ මේකයි. විඥාණය හටගන්නේ මෙහෙමයි. විඥාණය නැති වෙන්නේ මෙහෙමයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවානේ. ඒ ශ්‍රාවකයා ඕක අහගෙන එයත් ඕක ඒ විදිහටම දකිනවා. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ ඒක දැකලා දේශනා කළා. ශ්‍රාවකයා මොකද කරන්නේ? ශ්‍රාවකයාත් ඒ භාග්‍යවතුන් දේශනා කරපු දේ අහලා ඒක දකිනවා. ඒතර වෙනස මොකද්ද? අර රූපය හොයාගත්තේ. එතකොට අපි කිව්වේ දැන් මේ ධර්මයේ සූත්‍රයේ තිබ්බේ අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේතා. එතකොට නූපන් නිවන් මඟ භාග්‍යවතුන් ඉපෙදුවා. ඒක රූපය කියන එක භාග්‍යවතුන් ඉපෙදුවා. ඒ ලෝකයේ තියෙන රූපය පිළිබඳ අවබෝධ කරලා ඒක මේ උස්සලා පෙන්නවා. ඒ ශ්‍රාවකයා මොකද කරන්නේ? ඒක එයා ඒ විදිහටම දකිනවා. එහෙනම් ඒක ඉපැද්දුවේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ වගේම ඊගාවෙක අපි කිව්වේ අසංජාතස්ස සංජනේතා. ඒතර හට නොගත්තු නිවන් මඟ. හට ගැන්නුව. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ ඒ ධර්මයන් භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරලා පෙන්වුවා. ඒ හටගත්තේ දේ ධර්මයේම තමයි අර රහතන් වහන්සේලා අවබෝධ කළේ. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ කවුරුවත් පවසපු නැති. දැන් අපි කිව්වේ අතීතයේ අපි දැන් ජාතක කතාවල අහන්න ලැබෙනවානේ. එතකොට ඒවයේ මේ ධර්මයන් පංච උපාස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන මේ විස්තර වශයෙන් මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. දැන් ඒ බුදවරු නැති කාලවල ඒව කෙනෙක් දන්නේ නැහැ. එතකොට කවුරුවත් පැවසපු නැති මේ පංච උපාදානස්කන්ධයන් ගැන භාග්‍යවතුන් වහන්සේ පැවසුවා. ඒවා ගැන හොඳටම දන්නේ කවුද? භාග්‍යවතුන් වහන්සේ මග්ගඤ්ඤෝ. එතකොට මේ මාර්ගයේ භාග්‍යවතුන් වහන්සේ මාර්ගය ගැන හොඳ දැනුමක් භාග්‍යවතුන් වහන්සේට තියෙනවා. වැටහීමක් තියෙනවා. එතකොට මග්ග විදු මග්ග කෝවිද වගේ මේ මාර්ගය පවසන දක්ෂයි. දැන් පංච උපාදානස්කන්ධය අයිති වෙන්නේ දුකට. එතකොට දුකේ නැතිවීම නම් ඒ කෙරෙහි ආසාව
දැන් අපි කියවනේ මේක භාග්‍යවතුන් වහන්සේ ආසාව දුරු කළා කියලා. ඒක දුරු කරා ආසාව දුරු කරලා ඒ ආසාව දුරු කරන මාර්ගයේ ගමන් කරලා සම්පූර්ණ ආසාව දුරු කළා. එතකොට එහෙනම් තථාගතයන් වහන්සේ තමයි මේක ඉපැද්දුවේ. භාග්‍යවතුන් වහන්සේ තමයි මුලින්ම මේක පැවසුවේ. ශ්‍රාවකය මොකද කරන්නේ? ඊට අනුව යනවා. ඒක රහතන් වහන්සේලාත් මේ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරපු දේ නිවන අවබෝධ කළා. ඒ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරපු නිවනම තමයි අවබෝධ කළේ. වෙන දෙයක් නෙවෙයි. එතකොට ඒ විමුක්තිය සමානයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ තමයි මේක ප්‍රකට කළේ. පළමුව අවබෝධ කළේ. ඒ නිසා ඉතින් අපිට පහදින්න පුළුවන් බුදුරජාන් වහන්සේ ගැනත් ඒ වගේම ඒ ධර්මයේ මේ විදිහටම දැකපු රහතන් වහන්සේලා ගැන. ඉතින් ඒ නිසා මේ පින්තුන් සතුටටපත් වෙන්න ඉතින් කලාතුරකින් දකින්ට ලැබෙන කලාතුරකින් අහන්න ලැබෙන මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අපිට අහන්න ලැබුණා. නේද? මේ වේගයෙන් ගෙවි යන මනුෂ්‍ය ජීවිතය තුළ යථාර්ථයේ පෙන්වන ධර්මය අහන්න ලැබුණා. ඉතින් සතුටටපත් වෙන්න අපිට මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණා. ඉතින් අපිටත් ඒ ධර්මයේ අහලා ඒ ධර්මයේ කෙරෙහි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සංඝයා කෙරෙහි පැහැදීම ඇති කරගන්න අපිටද වාසනාව උදා වෙත්වා. සාදු සාදු. අද දින බුදු ගුණ අනන්තයි සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ ජනක මහත්මයා, ඒ වගේම චතුරිකා මහත්මිය, සදේව් පුතු ඇතුළු පවුලේ සියලු දෙනා. ඉතින් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ ආදරණීය දෙමාපියන්ට, ඒ වගේම පවුලේ සියලු දෙනාට. ඉතින් අපි පළමුව පින් අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳු ප්‍රධාන විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාශ්‍ර කියන සිව්වරම් දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය රැකවරණ ආරක්ෂාව ඒ පවුල් වල සියලු දෙනාට, ඒ සදෙව් පුතු ඇතුළු පවුලේ සියලු දෙනාට දෙවියන්ගේ රැකවරණ ආරක්ෂාව සලසා දෙත්වා. දෙවියෝ තුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු. ඒ වගේම ඒ පින්නතුන් නමින් මේ යන්ට යෙදුණු සීලෝමියගේ ඥාතීන්ට විශේෂයෙන් මේ යන්ට යෙදුණු විජේරත්න රාජපක්ෂ, ඒ වගේ මල්ලිකා රාජපක්ෂ කියන දෙමාපියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා, සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු. ඒ වගේම ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ප්‍රදාන සියලු ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු. ඒ වගේම ඒ පවුල්වල සුජීවත්ව සිටින ඒ කුලවංශ පවුලේ සියලු දෙනාටත්, ඒ වගේම අද මේ පින්කම සඳහා දායකත්වයේ දරන ජනක උපාසක මහත්මයා, ඒ වගේම චතුරිකා මහත්මිය, ඒ වගේම සදෙව් රාහුල පුතු ඇතුළු පවුලේ සියලු දෙනාටත්, ඒ පින්කම සඳහා සහසම්බන්ධ වූ මේ පින්වත් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. ඒ වගේම සද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.